You are listening to Tech Innovator, the podcast dedicated for cutting-edge technologies. අයිබෝවන් IEEE ටෙක්නොමීටර් වෙතින් ගෙන එන Tech Innovator podcast series එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ podcast series එකේ පළවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරා deep learning සහ neural network සම්බන්ධයෙන්. ඒ වගේම දෙවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරා astronautics සම්බන්ධයෙන්. ඉතින් මේ එපිසෝඩ්ස් අහන්න බැරි වුණ ඔයාලට පුළුවන් Spotify, Google Podcast, Apple Podcast, Radio Public, Breaker සහ YouTube කියන ඕනෑම podcast platform එකකින් නැවත වරක් ඒ podcast වලට සවන් දෙන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්කලම අපි යමු අද දවසේ අපේ podcast එකේ මාතෘකාව වෙත. මේ දවස්වල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාතෘකාව තමයි ක්‍රිකට්. ICC 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියත් එක්කලා රටේ සියලු දෙනා කතා වෙන්නේ ක්‍රිකට් ගැන. ඒත් එක්ක අපි හිතුවා අද දවසේ මේ පොඩ්කාස්ට් එක තුලින් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්ෂණයේ භාවිතා වන ආකාරය සම්බන්ධයෙන් කතා කරන්නට. ඒ සඳහා අද අපිත් එක්ක එකතු වෙලා සිටිනවා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධ්‍යාපති. ඒ වගේම වර්තමානයේ MS Active සමාගමේ ඔටෝමේෂන් ඉංජිනේර කෙනෙක් වශයෙන් සේවය කරන උපේන්ද්‍රදි සොයිසා මහතා. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා උපේන්ද්‍රදි සොයිසා මහතා ඔබ. ආයුබෝවන්. හොඳයි. අපි අතරම අද දවසේ මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්ෂණයේ භාවිතා වන ආකාරයට අමතරව අපේ අමුත්තා උපේන්ද්‍රදි සොයිසා මහතා විසින් කරපු සුවිශේෂී නිර්මාණයක් සම්බන්ධයෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද දවසේ සාකච්ඡාවට මෙහෙම ප්‍රවේශයක් කරගමු. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ලෝකේ රටවල් ගණනාවක් ක්‍රීඩා කරනවා. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්ෂණය විවිධාකාරයෙන් භාවිතා වෙනවා කලින් සඳහන් කරා වගේ. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්ෂණය භාවිතා කිරීම ආරම්භ වෙච්ච ආකාරය සහ එහි විකාශනය වෙච්ච ආකාරය සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් එක්ක අද අපි පොඩ්කාස්ට් එක ආරම්භ කරමු. ඇත්තටම දැන් අපි තාක්ෂණය සහ ක්‍රීඩාව ගත්තාම දැන් ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙමෙයි ගොඩක් ක්‍රීඩාවලදී අපි තාක්ෂණය යොදා ගන්නවා. එතකොට අපි ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශේෂයෙන් කතා කරද්දී අද වෙනකොට මේ තාක්ෂණය කියන එක විවිධ ආකාරයෙන් අපේ ක්‍රීඩාවේ අපි යොදා ගන්නවා. එතකොට අපි මේක ඇත්තටම තාක්ෂණය විකාශනය ගැන කතා කරද්දී අපිට මෙතන පැති දෙකක් ගැන බලන්න පුළුවන්. එකක් තමයි අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය හා කුසලතාවය වර්ධනය කිරීමට තාක්ෂණය යොදා ගන්න විදිය. ඒත් එක්කම අපි ප්‍රේක්ෂකයෝ විදියට මේ ක්‍රීඩා තරඟ නරඹද්දී සහ ක්‍රීඩා තරඟයක් ක්‍රියාත්මක වෙද්දී තීරණ ගන්න ගැනීමට යොදා ගන්න තාක්ෂණය කියලා පැති දෙකක් මෙතන කතා කරන්න පුළුවන්. ඒතර අපි දන්නවා දැනට අවුරුදු 20කට විතර කලින් අපි ක්‍රීඩා තරඟයක් නරඹද්දී ඒ තියෙන පහසුකම් සහ අපි දකින්න දේවල් නෙමේ අද වෙනකොට අපිට දකින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා දැන් ක්‍රීඩකයෙක් වුණත් ක්‍රීඩා කරද්දී තාක්ෂණය ඉතාමත් වැදගත් වෙනවා. එතකොට අපි මේකේ ඉතිහාසය ගැන කතා කරනවා. දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාව ගැන ගොඩක් අවුරුදු 100ක් 200ක් වගේ පරණ ක්‍රීඩාවක්. එතකොට මේ ඉස්සෙල්ලාම අපි මේ තාක්ෂණය යොදා ගැනීම අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතාව වර්ධනය කිරීම ගැන කතා කරද්දී අපිට හඳුනා ගන්න පුළුවන් එකක් තමයි මේ බෝලින් මැෂින්ස් කියන එක භාවිතා කිරීමට ක්‍රීඩකයන් සහ මේ සමහර රටවල් ක්‍රියා කිරීම. ඒතකොට මේ බෝලින් මැෂින් එකෙන් අපි කරන්නේ අපි සාමාන්‍ය බෝල කෙනෙක් බෝල් කරන විදිහට අපිට පුළුවන් මැෂින් එකක් පාවිච්චි කරලා ඒ බෝලය පන්දුවට පහර දීමට පුරුදු වෙන්න. ඒතකොට අද වෙද්දී බෝලින් මැෂින් එක වර්ධනය වෙලා තියෙනවා යම් ගොඩාක් දුරකට. ඒක තමයි මේ ක්‍රීඩාවේදී ක්‍රීඩකයන් කුසලතාවය වර්ධනය කිරීමට මේ තාක්ෂණය යොදා ගැනීමේ ආරම්භය විදිහට අපි හිතන්න පුළුවන්. එතකොට එතනින් එහාට ගත්තාම අපි දන්නවා දැන් මේට අපි 2000 අවුරුද්දකට කලින් වගේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කියන්නේ දක්ෂතාවය සහ හැකියාව තමයි ක්‍රීඩකයෙක් කණ්ඩායමක් තරගයක් ජයග්‍රහණය කිරීමට කියන්නේ එකම හේතුව ඒක තමයි. හැබැයි අද වෙද්දී අපි දන්නවා මේ දත්ත විශ්ලේෂණය කිරීම, එතකොට මේ performance analysis වගේ දේවල් හින්දා එදා දවසේ අනිත් කණ්ඩායමේ හොඳටම අධ්‍යයනය කරපු කණ්ඩායම තමයි ගොඩක් වෙලාවට අද වෙද්දී කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරන්නේ. කියන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය සහ කුසලතාවයත් අවශ්‍ය වෙනවා. හැබැයි මේ දත්ත කොච්චර ඇනලයිස් කරලා තියෙනවද, ඒ දත්ත ඔස්සේ කොච්චර ඒගොල්ලන් ගේම් එක වෙනස් කරලා තියෙනවද කියන සාධකයේ මත තමයි අද වෙද්දී කණ්ඩායමක් ජයග්‍රහණය කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් එහෙම ගත්තාම අපි දැන් ඩේටා ඇනලිසිස් වගේ දෙයක් ගැන කතා කරද්දී පහුගිය අවුරුදු 20ක වගේ කාලය ඇතුළත තමයි මේක ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි වශයෙන් යොදාගන්නේ.
අද වෙද්දී අපි මේ දත්ත විශ්ලේෂණයත් එක්ක ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැෂින් ලර්නින් වගේ උපක්‍රමත් භාවිතා කරනවා මේ දත්ත විශ්ලේෂණය කරන්න. එතකොට ඒ විදිහට තමයි අපිට දැක් ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු. එතනින් එහාට ගත්තාම අපි දන්නවා ප්‍රේක්ෂක විදිහට අපි තරංග නරඹද්දී අද වෙනකොට අපිට ප්‍රේක්ෂක විදිහට දත්ත විශාල ප්‍රමාණයක් අපිට බලන්න පුළුවන්. ටීවී එකකින් වේවා අපි අන්තර්ජාලයෙන් බැලුවත් එහෙමයි ඒ වගේ තියෙනවා. එතකොට ඒක වුණත් වර්ධනය වෙන්නේ පහුගිය අවුරුදු 20ක වගේ කාලය තුල තමයි. එතකොට අපිට අද වෙද්දි පුළුවන් වෙලා තියෙනවා ක්‍රීඩා තරගයක් නරඹන්න ක්‍රීඩාංගණයකට යනවට වඩා ගෙදර ඉඳන් හෝ අපේ රූපවාහිනියෙන් නරඹද්දී අපිට ඊට වඩා කියන්නේ විවිධ කැමරා ෆෝන වලින් විවිධ විදියට විවිධ දත්තත් එක්ක විවිධ දත්ත විශ්ලේෂණත් එක්ක මේ ක්‍රීඩා තරග නරඹන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි ඇත්තටම මෙතන අපිට ඒ පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ වෙද්දි දැන් අවුරුදු අපි හිතමු දැන් අපි 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කරනදී තිබ්බ තාක්ෂණයට වඩා ඉතාමත් ඉස්සරහින් තමයි මේ හැමදේම තියෙන්නේ. ඒතකොට අපි දැනගන්න ඕනේ අපි රටක් විදියට හරි කණ්ඩායමක් විදියට හරි ක්‍රීඩකයෙක් විදියට හරි මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට යනවා නම් අනිවාර්යෙන් මේ වෙද්දි තාක්ෂණය ඉතාමත් හොඳට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙන නැත්නම් අපිට මේ තරංකාරී ක්‍රීඩා රටාව තුළදී අපේ පැවැත්මට ලොකු බාධාවක් සිද්ධ වෙනවා. ඒ හින්දා මේ වෙද්දි ගොඩක් රටවල් මේක අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරා යනවා. ඉතින් අපි හිතනවා දැන් ලංකාවේ කණ්ඩායමලත් ඉතාමත් මේ වගේ තාක්ෂණය භාවිතා කිරීම ගැන යම් ගැටලු තියෙනවා සහ තාක්ෂණය භාවිතා කරනවා. නමුත් ඒ තාක්ෂණය හරියටම පාවිච්චි කරන කණ්ඩායම තමයි ගොඩක් වෙලාවට අද වෙද්දී ක්‍රිකට් ක්‍රීඩාවතෙන් ඉදිරියටම ඉන්න රටක් හෝ කණ්ඩායමක් වෙන්න පුළුවන් කියන එක තමයි අපිට අද දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. හොඳයි මම හිතන්නේ හොඳ ප්‍රවේශයක් ලැබුණා අද අපේ සාකච්ඡාවට. සමස්තයක් වශයෙන් මේ තාක්ෂණය කියන දේ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ පාවිච්චි වෙන්නේ කියන දේත් එක්කලා. ඉතින් ඒත් එක්කලා ඔබතුමා මේ විශේෂයෙන්ම සඳහන් කරා මේ ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය කරන්නට performance analysis පාවිච්චි කරනවා කියලා. ඒතර මේ performance analysis වලදී කොහොමද මේ තාක්ෂණය පාවිච්චි වෙන්නේ? දැන් performance analysis කියන එක දැන් මේ වෙද්දී ඒක ක්‍රිකට් කණ්ඩායම අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය පුද්ගලයෙක් සහ අත්‍යවශ්‍ය කියන්නේ පුද්ගලයන් පිරිසක් ඉන්නවා මේ කාර්යය කිරීමට. ඒතකොට performance analysis analyzer කෙනෙක්ගේ වගකීම තමයි තමන්ගේ කණ්ඩායමේ තියෙන ක්‍රීඩකයන්ගේ දුර්වලතා හඳුනා ගැනීම වගේම අපිට තරඟවලට මුහුණ දෙන්න ඉන්න කණ්ඩායම් වල ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ ඒගොල්ලන්ගේ ඒ තරඟ රටාව අවබෝධ කරගෙන. ඒතකොට ඒක තනිකරම සිද්ධ වෙන්නේ දත්ත පදනම් කරගෙන. ඒතකොට මේ දත්ත අපි ගත්තාම දැන් අපි හිතමු දැන් ලංකාව වගේ කණ්ඩායමක් ගත්තාම ලංකාව අනිත් කණ්ඩායම් සමග ක්‍රීඩා කරනවා. ඒතකොට performance analysis එකේ වැදගත්කම තමයි ඒ performance analyzer කණ්ඩායමක ඉන්නවා නම් ඔහුට සිද්ධ වෙනවා ඔහු අනිත් කණ්ඩායම් හැම එකක් ගැනම අධ්‍යයනය කරන්න. එතකොට දැන් මෙතනදී තියෙන ප්‍රශ්නයක් තමයි මෙතන විශාල දත්ත ප්‍රමාණයක් තියෙනවා, විශාල ඇනලිසිස් ප්‍රමාණයක් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හින්දා දැන් අපි මේ වෙද්දී AI වගේ AI ගොඩක් යූස් කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා. එතකොට අපි මෙතනදී අපේ අනිත් කණ්ඩායමේ දුර්වලතා ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එක අඳුරගත්තට පස්සේ අපිට හැකියාව තියෙනවා ඒකට අවශ්‍ය වෙන ගේම් ප්ලෑන් එකක් අපිට හදාගන්න. දැන් හොඳම උදාහරණයක් අපි ගත්තොත් අපි දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අපි දන්නවා දැන් මහේල ජයවර්ධන මහත්මයා මේ කණ්ඩායමත් එකතු වෙලා කරපු දේවල්. ඒක අපි එතන තුනක් ඔහු දැන් මහේල ජයවර්ධන කියන ක්‍රීඩකයෙක් විදිහට ඔහුගේ තියෙන අත්දැකීම් සහ ඒවා යොදාගෙන ඔහු ටැක්ටික්ස් තමයි බිල්ඩ් අප් කරන්නේ. ඒතකොට මේ ටැක්ටික්ස් හදන්නත් ඔහුට අවශ්‍ය වෙනවා දත්ත. ඒතකොට මේ දත්ත එකතු කිරීම, දත්ත ඇනලයිස් කිරීමේ වගකීම තමයි performance analysis වලදී සිද්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන් අපි හිතමු දැන් අපිට එතකොට අඳුර ගන්න පුළුවන් අනිත් කණ්ඩායමේ පිටිකරුවෙක්ගේ තියෙන දුර්වලතා මොනවාද? ඔහුට මොන වගේ ලයින් ඇන්ඩ් ලෙන්ත් එකකද අපි බෝල් කරන්න ඕනේ අඩු දකුණු සංඛ්‍යාවක් දෙන්න. ඒතකොට අපිට විකට් එකක් ඔහුගේ ගන්න ඕන, අපි කොතනද බෝල් කරන්න, අපි ෆීල්ඩින් සෙටප් එක හදාගන්න ඕනේ කොහොමද වගේ දේවල් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි බෝලර් කෙනෙක් වුණා අපිට බෝලර් කෙනෙක්ගේ ඔහුගේ පන්දු රිලීස් කරන විදිය, ඔහුගේ වේරියේෂන්ස් කරන විදිය අපිට අඳුර ගන්න පුළුවන් මේ performance analysis වලින්. ඉතින් ඒක ඇත්තටම මෙහෙමයි. අපි performance analysis විතරක් තිබ්බා කියලා අපිට ක්‍රීඩකයෙක් හෝ කණ්ඩායමක් විදියට ඉස්සරහට යන්න බෑ. ඔහුට අනිවාර්යෙන් දක්ෂතාවය සහ ඒ හැකියාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. performance analysis වලින් කරන්න පුළුවන් ඒ දක්ෂතාවය හා හැකියාවට පොඩි තල්ලුවක්, හොඳ තල්ලුවක් ලබා දෙන එක තමයි. එතකොට අපි දැනගන්න ඕනේ දෙයක් තමයි දැන් සමහර කණ්ඩායම් සහ සමහර ක්‍රීඩකයෝ ඉන්නවා මේ performance analysis වල දෙන දත්ත හරියට කියන්නේ ඔකට ග්‍රහණය කර ගැනීමේ අපහසුතාව තියෙන ක්‍රීඩකයෝ ඉන්නවා. එතකොට
ඒ වගේම තමයි කොච්චර අපි ඩේටා දුන්නත් අපිට ඒ අවශ්‍ය දේ කරන්න බැරි නම් ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ හැමදේම ගැන හිතුවොත් අපිට يعني අවශ්‍යයි. නමුත් අපි ගොඩක් වෙලාට ඒක තමයි ගොඩක් වෙලාවට මේ performance analysis use කරන්නේ නැහැ. අපි ස්කූල් ලෙවල් වගේ ගද්දි මොකද ස්කූල් ලෙවල් වල අපි ගොඩක් try කරන්නේ ඉන්න ස්කූල් ලෙවල් ස්කූල් ප්ලේයර්ස් ලගේ දක්ෂතාවය කියන්නේ ඔහුගේ තියෙන සහජ දක්ෂතාවය හඳුනා ගැනීම සහ ඒක වර්ධනය කිරීම. ඒතකොට ඔවුන් ඉදිරි තලයකට කියන්නේ ජාතික කණ්ඩායමකට හරි IPL වගේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට ආවට පස්සේ ඔහුගේ කුසලතාවයට වඩා එතනින් එහාට ඔහු අරන් යන එක තමයි performance analysis වලින් සිද්ධ වෙන්නේ. ඒතකොට මේක ගත්තාම අද වෙද්දී දැන් උදාහරණයක් විදිහට මේක අපි ඉස්සෙල්ලාම අපි වැඩිපුර දකින්න පුළුවන් උනේ ඔය 2010 මුල් කාලේ 2010 වගේ කාලේදී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය වගේ රටවල් වල තමයි මේක වැඩි වශයෙන් යොදාගත්තේ. හැබැයි අද වෙද්දී ඉන්දියාව වගේ රටක මේකත් හොඳ නොවි යූස් වෙනවා. මොකද ඒක හේතුවක් තමයි මේ IPL ක්‍රීඩාවක් තිබෙනවා. ඒතකොට IPL වල ඉන්න ක්‍රීඩා කණ්ඩායම් ප්‍රමාණයත් එක්ක ගත්තාම මේ හැම කණ්ඩායමකම ඉන්නවා ඇනලයිසර්. ඔවුන් තමයි මේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ. ඉතින් ඒකත් එක්ක ගත්තාම අද වෙද්දී performance analysis කියන එක අත්‍යවශ්‍යයි කණ්ඩායමකට. ඒතකොට ඒකත් එක්ක artificial intelligence machine learning වගේ දේවල් යූස් කරලා තමයි ඔවුන් මේ වෙද්දී analysis එක හරියටම ලබා ගන්න. ඉතින් ඒ විදිහට තමයි මේ performance analysis ක්‍රිකට් ක්‍රීඩාවට උදව් වෙන්නේ. ඉස්සරහට මේක තවත් වර්ධනය වෙනවා, තවත් data අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අද වෙද්දී ගොඩක් කණ්ඩායම් වල අවධානය මේකට යොමු වෙලා තියෙනවා. ඔව්. දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ තාක්ෂණය විවිධ මානයන්ගෙන් පාවිච්චි වෙනවනේ. දැන් ඔබතුමා එක පැත්තක් ගැන තමයි කතා කරේ මේ ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය කරන්න මේ තාක්ෂණය පාවිච්චි කරන ආකාරය සම්බන්ධයෙන්. ඉතින් එතනින් එහාට ගියාම අද වෙනකොට අර ඔබතුමා කලින් සඳහන් කරා වගේම දැන් අද එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයේ අපි ඉවසට වෙලා සමහරට ක්‍රීඩාංගණයේ ඉඳලා බලන කෙනෙක්ට වඩා හොඳට අපි තරගය නරඹනවා. ඒක පිටිපස්සේ විශාල තාක්ෂණයක් තිබෙනවා. එතනින් එහාට ගියාම අද විනිසුරුවරු තරගේ තීරණ අරගන්නට මේ තාක්ෂණය පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට මේ හෝක්කයි ඊළඟට අල්ට්‍රා එච් බ්ලයින්ඩ් ස්පොට් වගේ තාක්ෂණය. එතකොට එතනින් එහාට ගිහිල්ලා අද ස්පෝර්ට්ස් මෙඩිසින් ඊළඟට වර්චුවල් රියැලිටි මේ වගේ විවිධ මානයන්ගේ මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව තුළ පාවිච්චි වෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැන් අපි ප්‍රේක්ෂක සංඛ්‍යාව ගත්තාම ලොකු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක ඉන්නවා. ඒතකොට අපි ක්‍රීඩාවක් විදිහට ගත්තාම ක්‍රිකට් ක්‍රීඩාව මේ ප්‍රචලිත කිරීමට නම් අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේවල් ඔහුන්ට පහසුවෙන් නරඹන්න පුළුවන්, ඔහුට හොඳ අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් නම් තමයි මේක උනත් ප්‍රේක්ෂකයන් අතර අපි ප්‍රචලිත කරන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ මෙතනදී තාක්ෂණය යොදාගන්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තාම දැන් අද වෙද්දී සාමාන්‍යයෙන් අන්තර්ජාතික තරගයක් ගත්තාම අඩුම කැමරා 20ක්වත් ඒ ක්‍රීඩාංගණය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. එක එක කෝණ වලින් ඒ අවශ්‍ය කරන විකාශනය ලබා දෙන්න. එතකොට මේකත් එක්ක අර කිව්වා වගේ අපිට විනිසුරුවරුන්ගේ තියෙනත් අපි DRS කියන එක decision review system කියන එකේදී අපිට පුළුවන් මේ කැමරා ඇන්ගල් යොදාගෙන අපිට තරගයේ තීරණයක් වුණත් වෙනස් කරන්න දැන් අවස්ථාව සලසලා දීලා තියෙනවා. මොකද මේ යොදා ගන්න තාක්ෂණය ඉතාමත් නිවැරදි. මොකද නැත්තම් නිවැරදි يعني අපිට විනිසුරුවරු දෙදෙනෙක් ඉන්නවා කියන්නේ ඔහු එතන ගන්න තනිකරම කියන්නේ මනුෂ්‍යයන් විදිහ අපිට වැරදීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ විනිසුරුවගේ ඕනතරම් වැරදි අපි දකින්න. හැබැයි තාක්ෂණයට පුළුවන් වෙලා තියෙනවා මේ වැරදි තීරණ හින්දා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තරගයේ තීරණයක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒක මගහරවා ගන්න තමයි මේ තාක්ෂණය යොදාගන්නේ. ඉතින් මට හිතෙන දෙයක් තමයි තව දැනට අපි විනිසුරු දෙදෙනෙක් අපි තරගයක පාවිච්චි කරාට ඇත්තටම දැන් මේ වෙද්දි පුළුවන් තනිකර මේ විනිසුරු දෙදෙනාගේ කාර්යභාරය තනිකරම තාක්ෂණය හරහා කරන්න. මොකද දැනටත් අපි දන්න දැන් ක්‍රියාත්මක වෙන තරඟාවලියේ නෝබෝල් එකක්ද කියන එක අනිවාර්යෙන් හැම පන්දුවෙන් පන්දුවරම චෙක් කරලා බලන්නේ මේ තාක්ෂණය භාවිතා කරලා. ඒතකොට එතනදී විනිසුරුවට කලින් තාක්ෂණය භාවිතා කරලා බලන එක නෝබෝල්ද නැද්ද? අන්න ඒ වගේ මට හිතෙනවා ඉස්සරහට ගොඩක් වෙලාවට මේ විනිසුරුන්ගේ තීරණ බොහෝ විට තාක්ෂණය හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි දැන් බලන්න ඕන දෙයක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ යොදා ගන්න තාක්ෂණය ඇත්තම සමහරක් වෙලාවට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම නිර්මාණය කරපු දේවල් නෙමෙයි. උදාහරණයක් තමයි මේ හොට්ස්පොට් කියන එක. හොට්ස්පොට් වලදී අපි කරන්නේ පන්දු යොමු කරාට පස්සේ පන්දුව ගැටෙන්නේ කොහෙද? පිත්තේද ගැටෙන්නේ නැත්නම් පන්දු පාවරණයද ගැටෙන්නේ කියන එක බලා ගන්න පුළුවන් මේ තර්මල් කැමරාස් යොදාගෙන. එතකොට අපි දන්නවා පන්දුව කොහරි වැදුනහම එතන ඒ ඝර්ෂණය හින්දා යම්කිසි උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒතකොට මේ උෂ්ණත්වයේ වෙනස හඳුනා ගැනීම තමයි කරන්නේ. එතකොට ඇත්තටම මේ තාක්ෂණ ඉස්සෙල්ලාම භාවිතා කරන්නේ
මේ මිලිටරි එකන්නේ යුද්ධමය කටයුතු වලට කටයුතු ගත්තහම අපි දන්නවා අහසයාන හඳුරා ගැනීම තෝට ඒ වගේ දෙවල්ලට තා මේක ඉස්සල යොදාග ඊට පස්සේ තම මේ ක්‍රිකට් ක්‍රීඩාවට මේක යොදාගෙන තියෙන අන්නේ වගේ ගැන්නේ අපි ක්‍රිකට් ක්‍රීඩා විතරක් නෙමේ තාක්ෂණය ගත්තහම වෙන තැන්වලින් පවා ගන්න දේවල් මෙතන යොදාගෙන තියෙන තකොට ඊළඟ කාරණාත අපි දැන් ක්‍රීඩකයෝ විදිහට අපි අපේක්ෂක විදිහට තරගයක් බලන්න කලින් අපිට මේ ප්‍රෙඩික්ෂන් එකක් දෙනවා කියලා අපි දැකලා තියෙන්නේ මැච් එක පටන් ගන්න කලින් අපිට ප්‍රෙඩික්ෂන් එකක් දෙනවා ඊට අමතරව මැච් එකේ පන්දු වාරයෙන් වාරයට මේ ප්‍රෙඩික්ෂන් එකක් ලබා දෙනවා කවුද තරගයේ ජයග්‍රහණය කරන්න කියන එක අපිට ලබා ගන්න පුළුවන් අන්නේ මෙතනදී ඇත්තටම යූස් කරන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තමයි මේ තරගයේ ඒ තියෙන වටපිටාව අනුව ඒ ඉන්න ක්‍රීඩකයන් අනුව කවුද තරගයේ ජයග්‍රහණය කරන්නේ කවුද එදා දවසේ හොඳටම පර්ෆෝම් කරන්න කියන අපි නඳුර ගන්න පුළුවන් ඉතින් ඇත්තරම ඒ වගේ දේවල් එක්ක අපි දැන් කිව්වාගේ ඉස්සරහට අපි ක්‍රීඩාංගණයකට ගිහිල්ලා තරගයේ නරඹනවාට අමතරව අපිට පුළුවන් ගෙදරින් නම් මේ අත්දැකීම ලබා ගන්න ගොඩක් වෙලාවට virtual reality නැත්නම් එහෙමත් නැත්නම් augmented reality කියන AR තාක්ෂණය භාවිතා කරලා අපිට පුළුවන් ඒ අත්දැකීම ඉස්සරහට ගෙදරින් නම් ලබා ගන්න ඉස්සරහ කියන්නේ ඊළඟ අවුරුදු 10-15 ඇතුළත මේ තාක්ෂණය තාමත් හොඳට දියුණු වෙයි කියලා අපිට දකින්න පුළුවන් මොකද මේ වෙද්දී අපි දන්නවා Facebook ආයතනයේ මේ සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා යනවා. ඉතින් මේකත් එක්ක අනිවාර්යෙන් ක්‍රිකට් ක්‍රීඩාවටත් මේ දේවල් එකතු වෙනවා. සහ ඒකෙන් ප්‍රේක්ෂකයන්ට හොඳම අත්දැකීමක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. අපි දන්නවා ඒකත් එක්ක අනිවාර්යෙන් මේ ක්‍රීඩාව ගත්තාම ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් හොඳින් ප්‍රචලිත වෙන්න මේක ඉතාමත් හොඳ හේතුවක් වෙයි. සහ ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් වර්ධනය වෙන්න මේක හේතුවක් වෙන්න හොඳ හැකියාවක් තියෙනවා. හොඳයි අපි ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ තාක්ෂණය භාවිතා වන ආකාර කිහිපයක් සම්බන්ධයෙන් කතා කරා අපි ප්‍රථමයෙන් කතා කරා මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ කොහොමද මේ තාක්ෂණය පාවිච්චි වෙන ක්‍රීඩකයන්ගේ හැකියාවන් වර්ධනය කරන්නට කියලා ඊට පස්සේ අපි කතා කරා මේ එතනින් ඔබට ගිහලා අපි මේ කොහොමද ක්‍රීඩාව විකාශනය කරන්නට අපි මේ තාක්ෂණය බෑම ඊළඟට මිනිස්රවරු මේ තරඟවල තීරණ ලබා ගන්නට මේ තාක්ෂණය යොදා ගන්න කියලා එතනින්ට අමතරව තවත් මේ තාක්ෂණය පාවිච්චි වන අවස්ථාවන් තිබෙනවා මීට අමතරව අපි තාක්ෂණය යොදාගන්න තැනක් විදිහට බැලුවම අපිට තව බලන්න පුළුවන් තැනක් තමයි මේ කණ්ඩායමක ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී කොහොමද මේ තාක්ෂණය යොදාගන්න කියන එක. අපි දන්නවා දැන් එක තරඟ රටාවල් එක තරඟ රටාවල් වලට සුදුසු දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා සහ විවිධ කියන්නේ අපේ මුහුණ දෙන කණ්ඩායමට හොඳටම පර්ෆෝම් කරන්න පුළුවන් ක්‍රීඩකයන් හඳුනා ගන්න පුළුවන්. තොර අපි කලින් නම් කරන්නේ සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඇවරේජ් එක බලනවා ඔවුන්ගේ ස්ට්‍රයික් රේට් එක තොර ඔව් කොහොමද පන්දුර පහර දෙන්නේ ඔහු පහුගිය තරඟවල දක්වපු දක්ෂතා ප්‍රමාණයක් සලකා බලලා අපි මේක මැනුවලි තමයි මේ දේ සිද්ධ කරන්නේ එක්කෝ තේරීම් කමිටුව නැත්නම් පුහුණුකරුවා නායකයෙක් තුල. හැබැයි මේ වෙද්දී අපිට පුළුවන් AI නැත්නම් මැෂින් ලර්නින් පාවිච්චි කරලා කියන්නේ අපිට බලන්න පුළුවන් හැම දත්තයක්ම විශ්ලේෂණය කරලා අපිට සුදුසුම හොඳම කණ්ඩායම තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එතනදී අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ තියෙන දක්ෂතාවයේ හැකියාව වගේම ඒ දක්ත වගේම අපේ තරඟ කිරීමට සූදානම් වෙලා ඉන්න කණ්ඩායමේ තරඟකරුවන් ඔවුන්ගේ තරඟ රටාවත් අවබෝධ කරගෙන තමයි හොඳම කණ්ඩායම තීරණය කරන්නේ. එතකොට අපිට පුළුවන් මීට අමතරව තරඟේ තියෙන ස්ථානය කොහෙද මොකද්ද ග්‍රවුන්ඩ් එක මොන වෙලාවද මේක පැවැත්වෙන්නේ වගේ දේවල් යොදාගෙන මේ ටීම් සිලෙක්ෂන් එක කරන්නේ. අපි එතකොට ඒ රටවල් වල ක්‍රීඩා කණ්ඩායම් තෝරා ගැනීමට අමතරව මේක ඉතාමත් හොඳටම පාවිච්චි වෙන තැනක් තමයි මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලදී. කියන්නේ උදාහරණයක් විදිහට IPL වගේ ක්‍රීඩා රටාවක් ඇතුලේ තමන්ගේ සංචිතය තෝරා ගැනීමට සංචිතයේ ක්‍රීඩකයන් තෝරා ගැනීමට මේ data analysis machine learning AI හොඳම යූස් කරන තැනක් තමයි ඒක. අපි දන්නවා දැන් අපි දන්න ලබන අවුරුද්දේ IPL වෙන්දේසිය පැවැත්වෙනවා. දැන් ගොඩක් වෙලාවට මේ වෙන්දේසියකදී සිද්ධ වෙන්නේ data analysis අනිවාර්යෙන් මෙතනදී performance analyzer කියන කෙනා සහභාගී වෙනවා මේකට. ඒ වගේම data analysis staff එකේ ගොඩක් සහයෝගයක් ලැබෙනවා. එතකොට වුන් කරන්නේ ඒ සීසන් එකේ ජයග්‍රහණය කිරීමට සුදුසුම කණ්ඩායම තෝරා ගැනීම සහ ඒ කණ්ඩායමේ මිලදී ගැනීම. අපි දක්වනවා සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති ක්‍රීඩකයන් ඉතාමත් ඉහළ මිඩකට වෙන්දේසි වෙනවා. ඒතර මේකට හේතුවක් තමයි මේ performance analysis නැත්නම් data analysis එකේදී අපිට ඒ ක්‍රීඩකයන්ට අපිට වටිනාකම පවා තීරණය කරන්න පුළුවන්. මේ ක්‍රීඩකයට අපි මේ වගේ වටිනාකමක් දීලා කණ්ඩායමට එකතු කරගන්න එක කොච්චර වාසිදායකද කියන එක තීරණය වෙන්නේ මේ විදිහට.
අන්න ඒක තමයි අපි දකින්නේ සමහර කණ්ඩායම් අතර මේ ක්‍රීඩකයන් මිලදී ගැනීමට උනා ලොකු තරගයක් ඇති වෙන අවස්ථා දක්වලා තියෙනවා. ඒතර මේකේ අපි මේ ඇනලිසිස් භාවිතා කරලා අපි ප්‍රෙඩික්ෂන්ස් දුන්න එක තැනක් තියෙනවා අපි දන්න ඇති ESPN Cricinfo කියන්නේ මේ වෙබ් අඩවියක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන් වුණු. ඒකේ අපිට ඇනලිසිස් එකක් තියෙනවා 2008 ඉඳන් පහුගිය අවුරුදු වෙන්නකම් මේ IPL ක්‍රීඩා තරඟ සීසන්ස් වල වැඩිම කඩු ලබා ගන්න ක්‍රීඩකයා ඔවුන් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. එතකොට එතනින් ගත්තාම මේ අවස්ථා 12කදී මේ ප්‍රෙඩික්ෂන් එක දීලා තියෙනවා. එතනින් අවස්ථා 7කදීම මේ ප්‍රෙඩික්ෂන් එක සාර්ථක වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට 2011 අවුරුද්දේ ලසිත් මාලිංග තමයි වැඩිම කඩුලාභියා වෙන්නේ. එතකොට ඒක ඒ වෙබ් අඩවිය ප්‍රෙඩික්ෂන් එකක් විදිහට දීලා තියෙනවා. ඒක ඒ 2011 අවුරුද්දේ සාර්ථක වෙලා තියෙනවා. එතකොට ඒ අසාර්ථක වුණු අවුරුද්ද වල වුණා වැඩිම කඩලු නැති වුණත් අඩුම ගානේ කඩලු දෙවනියට වැඩිම කඩලු තුන්වෙනියට වැඩිම කඩලු වගේ අවස්ථාවලට මේ ක්‍රීඩකයෝ ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් මේ වෙන්දේසියට කලින් මේක සිද්ධ කරන්න ඔවුන් දන්නවා මේ ක්‍රීඩකයාව අනිවාර්යෙන් තමන්ගේ කණ්ඩායමට එකතු කරගන්න ඕනේ කියන්නේ. ඉතින් මේක අපිට කඩු පන්දු යවන්නන්ටත් කරන්න පුළුවන්. කඩු පන්දුවට පහර දෙන පිතිකරුවන්ටත් මේක කරොත් එහෙනම් අපි දන්නවා මොන පිතිකරුවද අපි අපේ කණ්ඩායමට එකතු කරගන්න ඕන කියන කාරණාව. ඉතින් මේක ඉතාමත් හොඳ උදාහරණයක්. දැන් සමහරක් වෙලාවට අපි දන්නවා මේ යොදා ගන්න උපක්‍රම සහ මේ යොදා ගන්න තාක්ෂණය ගොඩක් වෙලාවට අපි පිටතට ලබා දෙන්නේ නැහැ. ගොඩක් වෙලේ කණ්ඩායමේ ඉන්න පිරිස් තමයි මේක යොදා ගන්න සහ මේවට වෙනම වෙන් වෙච්ච ආයතන තියෙනවා. මේවට වෙනම පුහුණුව ලැබවූ පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ගේ කාර්යභාරය තමයි මේක. ඉතින් ඔවුන් ඒ දේවල් යොදාගෙන තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට මේ දේවල් කොහොම සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් අපි ගොඩක් වෙලාවට තොර අපි දන්නවා අපි තන ඇයි මේ ක්‍රීඩකයන් අපි මේ කණ්ඩායම එකතු වෙලා නැත්තේ, ඇයි මේ ක්‍රීඩකයන් මේ කණ්ඩායමට උදාගන්නේ කියන කාරණාව. ඉතින් එතනදී ඒ තීරණය ගැනීම සිද්ධ වෙන්නේ බොහෝ දුරට දැන් මේ වෙද්දී මේ data analysis පාවිච්චි කරලා තමයි. ඉතින් ඒක මම හිතන්නේ හොඳ උදාහරණයක් මේක මේ සම්බන්ධයෙන් කතා කරද්දී. ඊට අමතරව අපි අමතර දේවල් ගැන කතා කරද්දී මේ ඉස්සරහට සිද්ධ වෙන සහ මේ මෑතකදී සිද්ධ වෙච්ච දේවල් ගත්තාම අපි දැක්ක දෙයක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා කරන මේ අපේ පිත්ත බැට් එකට අපි සෙන්සර්ස් එකතු කරපු අවස්ථාව උනතන අපි දැකලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා යනවා. මේ අපි මේක නිකන් පවර් බැට් කියන එක අපි යොදාගන්නේ අපි පන්දුවට පහර දෙද්දී ඒ බැට් එකේ කොච්චර වේගයක් තියෙනවද, ඒ පන්දුවට පහර දී කොච්චර වේගෙන් කොච්චර මොමන්ටම් එකක් බෝලෙට ලබා දෙනවද කියන දේවල් අපිට ඇනලයිස් කරන්න පුළුවන්. ඊට අමතරව මේ අපි ඉස්සරහට දැක් ගන්න පුළුවන් සහ මේ විදිහට පාවිච්චි කරනවා මේ ලෙදර් බෝල් එක ඇතුලේ අපිට චිප් එකක් දාලා අපි මේ බෝලේ මූවමන්ට්ස් පන්දුවේ මූවමන්ට්ස් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් විදිහට තාක්ෂණය මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකේ ගොඩක් කරුමුණ වෙලා තියෙන්නේ ක්‍රීඩකයන්ගේ පන්දුවට පහර දෙන විදිය, ඔවුන් පන්දුව යවන විදිය අධ්‍යයනය කිරීම තමයි. ඉතින් මම හිතන්නේ ඉස්සරහට ගොඩක් අන්තර්ජාතික තරඟවලදී පවා මේ දේවල් ඉස්සරහට පාවිච්චි කරයි. මේ පවර් බැට් කියන එක අපි දන්නවා 2017 අවුරුද්දේ අන්තර්ජාතික තරඟවල ක්‍රියාත්මක යොදාගත්ත සමහර ක්‍රීඩකයන් විසින් ඒක පරීක්ෂා කිරීම සඳහා ඉස්සරහට මේ දේවල් හොඳටම අපි බලා ගන්න පුළුවන් කොහොමද යූස් වෙන්නේ කියන එක. ඉතින් එතකොට අපිට ප්‍රේක්ෂකයෝ විදිහටත් අපිට ගොඩක් data දත්ත අපිට බලා ගන්න පුළුවන් හොඳ ඇනලිසිස් එක. ඒ වගේම තමයි ඒ කණ්ඩායමේත් අඳුර ගන්න පුළුවන් තමන්ගේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා මොනවාද, ඒගොල්ලන්ගේ වීක්නස් මොනවාද කියන එක. ඒ වගේම අනිත් පැත්තට අපේ අනිත් පැත්තේ ඉන්න කණ්ඩායමකට හැකියාව ලැබෙනවා මේ දේවල් දැනගන්න. ඉතින් ඇත්තටම මේ වෙද්දී data science පැත්තෙන් ගත්තන් උනත් මේ ක්‍රිකට් ක්‍රීඩාව සහ අනිත් ක්‍රීඩාවන් සම්බන්ධයෙන් මේ රිසර්චර්ස් වැඩි වශයෙන් සිද්ධ වෙනවා. මොකද අපිට අවශ්‍ය තරම් දත්ත සහ තොරතුරු අපිට මේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මොකද අපි දන්න data scientist කෙනෙක් ගත්තාම ගොඩක් වෙලාවට ඔහුගේ රිසර්ච් එක ඔහු පදනම් කරගන්නේ මොකක් හරි දත්ත මූලාශ්‍රයක් එක්ක. ඒතකොට මේ ක්‍රිකට් කියන්නේ ඇත්තටම මේ වෙද්දී හොඳ දත්ත මූලාශ්‍රයක්. මේ හින්දා මේ වෙද්දී මේ සම්බන්ධයෙන් ගොඩක් පරීක්ෂණ සිද්ධ කරනවා වැඩි. සහ හොඳ වෙළඳ පොලක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ IPL තමයි මේකට ගොඩක්ම ලොකු හේතුව වෙන්නේ. IPL සහ වෙනත් මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ඔවුන් කියන්නේ මේ සඳහා මුදල් වෙන් කිරීමට ඕන තරම් සූදානම්. මොකද උන්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කිරීම තමයි උන්ට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ වෙළඳ පොලත් එක්ක මේ වෙද්දී මේ සම්බන්ධයෙන් ඉතාමත් හොඳ උනන්දුවක් ඇති වෙලා තියෙනවා.
මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ තාක්ෂණයේ භාවිත වන ආකාරය සම්බන්ධයෙන් ඉතාමත් හොඳ ඉතාමත් වටිනා කරුණු රාශියක් සාකච්ඡා වුණා. ඉතින් මම හිතන්නේ අපේ ලිස්නර්ස්ලාට ගොඩක් ඉන්ටරෙස්ටිං කරුණු ගණනාවක් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් එක්කලම අද පොඩ්කාස්ට් එක ආරම්භ කරද්දී මම සඳහන් කරා අපි උපේන්ද්‍ර මහත්මයාව විශේෂයෙන්ම අද අපි පොඩ්කාස්ට් එක සම්බන්ධ කරගත්තේ එතුමා විසින් කරපු සුවිශේෂී නිර්මාණයක් ගැන කතා කරන්නට අවශ්‍ය වෙච්ච නිසා. ඉතින් අපි ඒ ගැන කතා කරමු. එතුමා විසින් නිර්මාණය කරලා තිබෙන්නේ නව තාක්ෂණය යොදා ගනිමින් කරපු පෝලිං මැෂින් එක. ඉතින් අපි ප්‍රථමයෙන් දැනගන්න කැමතියි උපේන්ද්‍ර මහත්මයා, ඇයි ඔබ මේ වගේ නිර්මාණයක් කරන්නට තීරණය කළේ? ඔව් ඇත්තටම දැන් බෝලිං මැෂින් කියන එක අලුත්ම තාක්ෂණයක් නෙමෙයි. කියන්නේ බෝලිං මැෂින් කියන එක අවුරුදු 20ක් 30ක් විතර පරණ ක්‍රමයක්. කියන්නේ බෝලිං මැෂින් එකක් අපි දැකලා තියෙන ඕන තරම් ඒක මැනුවලි ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. හැබැයි මෙතන තියෙන ගැටලුවක් විදිහට මම අඳුරගත්තා මේ බෝලිං මැෂින් එක අපිට කන්ට්‍රෝල් කරන්න තියෙන අපහසු. මොකද ගොඩක් වෙලාවට මැනුවලි තමයි කන්ට්‍රෝල් වෙන්නේ. ඒකට ඒක අපිට අපේ ලයින් එක ලෙන්ත් එක අපිට සෙටප් එක දෙන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ඒකට හොඳ හැකියාවක් සහ පළපුරුද්දක් තියෙන කෙනෙක්ට තමයි මේක කරන්න පුළුවන්. සහ අනිත් එක තමයි අපි පන්දුව ඒකෙන් යොමු කරනකම් අපි දන්නේ නැහැ පන්දුව කොහෙට පතිත වේද, පන්දුව මොන විදිහට හැසිරෙයිද කියන එක. ඉතින් මම ඒකත් එක්ක උත්සාහ කරපු දෙයක් තමයි මේකට මේ ඔටෝමේෂන් නැත්නම් අපිට කෙලින්ම එහි මැනුවලි මේක කන්ට්‍රෝල් කරන්න අමතරව අපිට කෙලින්ම පරිගණකයක් කරලා මේක පාලනය කිරීමේ හැකියාව ලබා දෙන එක. මම ඒ අරමුණෙන් තමයි ඇත්තට මේක පටන් ගත්තේ. හැබැයි මට මම ඒක ඒ ව්‍යාපෘතිය කරන් යද්දී මට තේරුණා මේ data analysis නැත්නම් performance analysis මේකට යොදා ගන්න පුළුවන් කියන එක. ඒතකොට අපි දන්නවා දැන් මම කතා කරා performance analysis කොහොමද උදව් වෙන්නේ කියන එක. මම කිව්වා කොහොමද දක්ෂතාවය අඳුරගන්නේ ක්‍රීඩකයන්ගේ, කොහොමද දුර්වලතා අඳුරගන්නේ කියලා. හැබැයි අපි හිතමු දැන් අපි අඳුර ගන්නවා යම්කිසි පන්දු යවන්නෙක් මේ විදිහට ඔහුගේ තියෙන දක්ෂතාවය. හැබැයි අපිට හැකියාවක් නැහැ. අපි හිතමු යම්කිසි ක්‍රීඩකයෙක් ඉන්නවා, ඔහුට හොඳටම යෝකර් පන්දු යොමු කිරීමේ හැකියාව තියෙනවා. සහ ඒ යෝකර් පන්දු යොමු කරන ආකාරය අනිත් ක්‍රීඩකයන්ට වඩා වෙනස්. හැබැයි අපිට හැකියාවක් නැහැ ඒ පන්දුවට අපිට පුහුණු වෙද්දි මුහුණ දෙන්න. ඒක ඇත්තටම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි කොච්චර data analysis කරලා performance analysis කරලා අපිට දත්ත තිබ්බත් අපි දන්නා වුණත් ඔහු යොමු කරන්න මේ වගේ පන්දුවක් කියලා අපිට හැකියාවක් නැහැ පන්දුවට මුහුණ දෙන ආකාරය පුරුදු වෙන්න. ඒතර අපිට පුළුවන් මේ මගේ නිර්මාණය හරහා බෝලි මැෂින් එක හරහා අපිට පුළුවන් මේ එක එක පන්දු යවන්නන්ගේ තියෙන ඒ පැටර්න් එක අඳුර ගන්න. එතකොට අපි ඒක වේග පන්දු යවන්නෙක් වෙන්න පුළුවන්, දග පන්දු යවන්නෙක් වෙන්න පුළුවන්. ඒ දග පන්දු යවන්න හා වේග පන්දු යවන්නාගේ පසුගිය අවුරුදු ගණනාවක දත්ත ටික දුන්නාට පස්සේ අපි දන්නවා අපි දකුණත් පිතිකරුවෙක්ද වම් පිතිකරුවෙක්ද කියලා බලලා ඒ පිතිකරුවට කොහොමද පන්දු යොමු කරන්න පුළුවන් අපිට ඊළඟ මැච් එකේදී. ඒකට අපිට පුළුවන් ඒ තරගයට යන්නට පෙර ඒ අවශ්‍ය පන්දු යවන්නෙක් ඉන්නවා නම් ඔහුට එරෙහිව පුහුණු සැසියක් තුලදී නෙට් සෙෂන් එකකදී පුහුණු වෙන්න. මේක තමයි ඇත්තටම මේකෙදී අපි එකතු කරලා තියෙන නවාංගය. එතකොට මේක තමයි මේ වෙද්දී කියන්නේ ඒ විදිහට අපි බෝඩි මැෂින් එකේ තියෙන තාක්ෂණය සහ මේ performance analysis කියන තාක්ෂණ දෙකේ එකතුවක් තමයි මේ විදිහට මම නිර්මාණය කරන්න ඇත්තටම අදහස් කරේ. සහ මේ විදිහේ එක නිර්මාණය කරලා තියෙනවා. මේ විදිහේ අපි පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ඔක්කොම සියලු කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ඒ සඳහා කටයුතු වෙමින් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මූලික අංගය. ඊට අමතරව මේකේ තවත් තාක්ෂණික අංග විශාල ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තාම අපිට පුළුවන් මේ බෝලි මැෂින් එකෙන් අපි දන්නවා දැන් බෝල් කරාට පස්සේ ඒ පන්දුවලට පහර දෙන පිතිකරුවා ඒකට පහර දුන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න. එතකොට මේකේ කම්පියුටර් විෂන් නැත්නම් ඉමේජ් ප්‍රොසෙසින් පාවිච්චි කරලා අපි බලනවා රූප රාමුව හරහා මේ අපි යොමු කරන පන්දුවට කොහොමද මේ පිතිකරුව පහර දුන්නේ, මොන වගේ පහරක් දෙල්ල කරේ කියන එක බලලා අපිට පුළුවන් ඊළඟ පන්දුව යොමු කරන්න ඕන විදියත් එතනින්ම තීරණය කරන්න. මොකද මේක දැන් ගත්තාම ලොකු ඉදිරි පියවරක්. මොකද බෝලි මැෂින් එක අපි සාමාන්‍යයෙන් ගත්තාම කෝච් තමයි පුහුණුකරුවා තමයි ඊළඟ පන්දුව යොමු කරන්නේ කොහෙටද කියලා තීරණය කරන්නේ. එතකොට මෙතනදී අපිට ඒ යන්ත්‍රයටම හැකියාව තියෙනවා මේ කලින් පන්දුවට පිතිකරුවා පහර දුන්නේ මේ විදිහට. හරි මං එහෙනම් ඊළඟ පන්දුව යොමු කරන්න ඕන මෙන්න මේ විදිහට කියන එක තීරණය කරලා ඔහුගේ අවශ්‍ය වෙනස්කම් ඒ විදිහටම සිද්ධ කරන්න. ඊට අමතරව දැන් අපි ගත්තාම ඇත්තට මේ පන්දු යැවීම කියන්නේ පොඩ්ඩක් කියන්න මිනිස්සු විදිහට අපි ක්‍රීඩකයෙක් විදිහට මේක ඇත්තටම ආර්ට් එකක් කියලා තමයි අපි කියන්නේ. දැන් දග පන්දුව යැවීම ඇත්තටම මේක කලාවක් කියලා තමයි අඳුරගන්න. ඒතකොට මේක අපිට යන්ත්‍රයක් භාවිතා කරලා කරන එක ඒ විදිහට අනුකරණය කරන එක ඉතාමත්
අපහසු වැඩක්. නමුත් මං ඇත්තට මේක ඒක ගැන අපි දැන් මං අවුරුදු 4ක් විතර ඉඳන් අධ්‍යයනය කරනවා. මොකද කොහොමද මේක මේ පන්දුවක් ක්‍රීඩකයෙක් දඟ පන්දු යවන්නෙක් වේවා වේග පන්දු යවන්නෙක් වේවා තමන් පන්දුව යොමු කරද්දී කොහොමද මේ තියෙන කොහොම දේවල් වෙනස් වෙන්නේ, පන්දුවේ වේගය, පන්දුව කොච්චරක් අපි දන්න ස්විං එක දෝලනය සිද්ධ වෙනවද නැත්නම් ස්පින් වෙනවද, එතකොට පරිසරයේ තියෙන හියුමිඩිටි එක, ටෙම්පරේචර් එක කොච්චර මේකට බලපානවද, ඊට අමතරව ඒ තියෙන තනගලේ තත්ත්වය කොච්චර මේකට බලපානවද කියන ඒ බාහිර සාධක ගොඩාක් මේකට බලපානවා. එතකොට ඒ සම්බන්ධයෙන් මම අවුරුදු 4ක ඉඳන් පොඩි රිසර්ච් එකක් කරගෙන ආවා. එතකොට මට පුළුවන් වුණා විශේෂයෙන් වේග පන්දු ගැන කතා කරද්දී මේ වේග පන්දුවක් යොමු කරද්දී අපිට ඕන දෝලනය සහ අපිට ඕන වේගය ලබා දෙන්න අපේ යන්ත්‍රය තුළ සිද්ධ කරන්න ඕන වෙනස්කම් මොනවාද කියන එක අවබෝධ කර ගැනීම සඳහා අපි කියනවා ගණිතමය ගණිතය කියන්නේ මොඩල් එක, මැතමැටිකල් මොඩල් එක බිල්ඩ් අප් කරන්න. එතකොට ඒ මොඩල් එක භාවිතා කරලා තමයි පන්දු යැවීම සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේ විවිධ අංග රාශියක් එකතු කරලා තියෙනවා. ඉස්සරහටත් අපි මේක තාම ඩෙවලොප් කරගෙන යනවා ඉස්සරහටත්. ඉතින් බලාපොරොත්තු වෙන ඉස්සරහට මෙම යන්ත්‍රය පාවිච්චි කරලා විශේෂයෙන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳම දායකත්වයක් ලබා දෙන තමයි ඇත්තම මූලික අරමුණ. හිතනවා ඉස්සරහට අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියන එක. හොඳයි. ඇත්තටම මේ අපේ පොඩ්කාස්ට් ගොඩක් කලාවට අහන්නේ මේ තාක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ලොකු කැමැත්තක් තියෙන මේ තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දු පිරිසක් තමයි අපේ පොඩ්කාස්ට් වලට සවන් දෙන්නේ. ඉතින් උපේන්ද්‍ර මහත්මයා ඔවුන් කැමති වේවි ඔබතුමා මේ නිර්මාණය තුළ පාවිච්චි කරපු තාක්ෂණය සම්බන්ධයෙන් හැඳින්වීමක් කළොත්. ඔව් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අංග මම කිහිපයක් කිව්වා. ඒ කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ සාමාන්‍ය මැනුවල් බෝලින් මැෂින් එකක් අපිට පුළුවන් පරිගණකයක් කරා මේක අපි මෙකාට්‍රොනික්ස් නැත්නම් ඔටෝමේෂන් වගේ තාක්ෂණ කියන්නේ ඒ වල යොදා ගන්න තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේක අපි යන්ත්‍රය අපිට පරිගණකයක් කරා පාලනය කිරීමේ හැකියාව ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා කම්පියුටර් විෂන් සිස්ටම් එකක්, කැමරා පද්ධතියක්. ඒ කැමරා පද්ධතියෙන් තමයි අඳුරගන්නේ මෙම ක්‍රීඩකයා කොහොමද පන්දුවට පහර දෙන විදිය. එතකොට අපි performance analysis වලට machine learning තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ප්‍රතිකරුවා නැත්නම් ඒ පන්දු යවන්නාගේ තියෙන දක්ෂතාවය ඔහුගේ ක්‍රීඩා කරන විලාසය අඳුරා ගන්න. ඒතර අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි වෙනත් රටක ක්‍රීඩකයෙක් කවුරු හරි ගත්තොත් අපිට පුළුවන් ඒ පන්දු යවන්නාව ඒ විදිහට නිවැරදිව අනුකරණය කිරීමේ හැකියාව ලබා දෙන්න. ඒතර ඒක අපි machine learning model එකක් අපි ඒ පන්දු යවන්නාට machine learning models use කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඊට අමතරව ගත්තාම අපි දන්නවා සහ ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට මේ ස්පෝර්ට්ස් මෙඩිසින් වලදී යූස් කරන පාවිච්චි කරන එකක් තමයි මේ පන්දු යවන්නෙක් ඒවා පිටිකරුවෙක් වේවා පන්දුවට පහර දෙද්දී හෝ පන්දු යැවීමේදී ඔහුගේ ශරීරයේ කොටස් ශරීරයේ අතපය කොහොමද මූව් වෙන්නේ කියන එක මෝෂන් කැප්චර් වගේ තාක්ෂණය භාවිතා කරලා මේ දේවල් එකතු කරගන්න. ඒක තමයි මෙතන අපි මේ පන්දුවට පහර දෙන්නගේ ඔහුගේ ක්‍රීඩා ඔහු පන්දුවට පහර දුන්න ආකාරය හඳුනා ගැනීමට යොදාගෙන තියෙනවා. ඒකට ඒක අපිට කම්පියුටර් විෂන් ඇල්ගොරිතම් එකකින් අපිට ලැබෙනවා ඔහුගේ අත පාද හැමදේම චලනය වෙන්නේ කොහොමද, ඔහුගේ බැට් එක චලනය වෙන්නේ කොහොමද, ඒ දත්ත ටිකෙන් තමයි අපි තීරණය කරන්නේ ඔහු කොහොමද පන්දුවට පහර දුන්නේ කියන කාරණාව. ඒක තමයි ඒ අංග තමයි අතර මෙතන තාක්ෂණික අංග විදිහට විදාගෙන තියෙන්නේ. ඇතරම ඉතින් අපේ බලාපොරොත්තු මං කලින් කිව්වා වගේ ලංකාවේ ක්‍රිකට් වලට මේකේ දායකත්වයක් ලබා දීම. අපි මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේක අපි මම අඳුන්වලා දුන්නා දැන් මාස කිහිපයකට කලින්. ඔවුන් ඉතාමත් කියන්නේ සතුටුනා මේ සම්බන්ධයෙන් ලංකාව ඇතුලේ මේ වගේ පරීක්ෂණයක් සහ ව්‍යාපෘතියක් සිද්ධ කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඔවුන් එකගුණා මේකට ඉස්සරහට සහයෝගය ලබා දීමට. ඉතින් මම හිතනවා තවත් සහයෝගය ලබා දෙයි මේක ඉස්සරහට අරන් යන්න. වගේම ඉදිරියේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි අපි මේ කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ යොදාගන්නේ කියන කාරණාව. හොඳයි, ඔබතුමාම සඳහන් කළා මේ නිර්මාණය තවදුරටත් වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉදිරියේදී මේ නිර්මාණයට ඔබතුමා එකතු කරන්න බලාපොරොත්තු වෙන මොන වගේ දේවල්, මොන වගේ පැතිවලින්ද මේ නිර්මාණය තවදුරටත් වැඩි දියුණු කරන්න ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ? ඔව්, ඇත්තටම දැනට අපි මේකෙදී යොදාගෙන තියෙන දත්ත ප්‍රමාණය අපි වැඩි කරන්න කටයුතු කරලා යනවා. මොකද මේක අපි AI මොඩල් එකක් ගත්තාම ඒකේ තියෙන නිවැරදිත ඇකියුරසි එක ගොඩක් බලපාන අපි කොච්චර දත්ත මේකට ලබා දෙනවද කියන කාරණාව උඩ තමයි.
තොර අපි පුළුවන් තරම් උත්සාහ කරන මේකට හැකි ප්‍රමාණයක් දත්ත ලබා දෙන එක. අපි ඒ සම්බන්ධ දත්ත එකතු කිරීමේ කාර්යය තමයි මේ වෙද්දී යෙදිලා ඉන්නේ. අපි පුළුවන් තරම් දත්ත මේක ලබා දෙනවා. සහ අපි මේක ගොඩක් වෙලාවට අපේ උත්සාහය තමයි මේක කියන්නේ අපි මේ හැම අංගයක්ම නැතත් මේ යම්කිසි කොටස් භාවිතා කරලා මේ පාසල් ක්‍රිකට් වලට මේක ලබා දෙන එක තමයි අපේ ඊළඟ අරමුණ වෙන්නේ. මොකද අපි දන්නවා දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම මේ වෙද්දි බෝලින් මැෂින් හදන සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල පිරිසක් ඉන්නවා. ඒකට මේ වෙද්දි ඉන්දියාවේ ක්‍රීඩකයන් ගත්තාමත් ඉතාමත් හොඳ තැනක ඉන්නවා. විශේෂයෙන් අපි දන්නවා ඉතාමත් කියන්නේ ලාභාල ක්‍රීඩකයන් නැත්නම් වැඩිපුර ජාත්‍යන්තර අත්දැකීම් නැති ක්‍රීඩකයෝ පවා ඇවිල්ලා මේ ජාත්‍යන්තර මට්ටමේ හොඳට ක්‍රීඩා කරනවා. මේකට එකම ලොකු හේතුවක් තමයි මේ ඔවුන් පාසා කාලේ ඉඳන්ම මේ බෝලින් මැෂින්ස් එක පන්දුර පහර දෙන එක. ඉතින් මම හිතනවා ලංකාවේ වුණත් අපිට පුළුවන් නම් මේක මේ පාසල් ක්‍රිකට් වලට ලබා දෙන්න තව වැඩි වශයෙන් මේක ඉතාමත් හොඳයි කියන එක. එතකොට මට කියන්න තියෙන තව උදාහරණයක් තමයි මෙතන මේ බෝලින් මැෂින් එකකින් මොකද්ද වෙන්න පුළුවන් කියන කාරණාව. අපි කියන්නේ අපිට දැන් බෝලින් මැෂින් එකකින් අපිට හෙට මැච් එකක් තියෙනවා කියලා අද ප්‍රැක්ටිස් කරා කියලා ලොකු ගන්න පුළුවන්. හැබැයි ලොකු දායකත්වයක් ලබා ගන්න බෑ. හැබැයි මේකට යම්කිසි අවුරුදු ගාණක් ගත වෙනවා. හොඳම උදාහරණයක් අපි දන්නවා දැන් එංගලන්තය වගේ රටක් ගත්තාම මීට අවුරුදු 10කට 15කට විතර කලින් මේ දඟ පන්දු යවන්න හැමුවේ උන්ගේ පන්දුර පහර දීම සාමාන්‍යයෙන් එච්චර හොඳ නැහැ. හොඳ මට්ටමක තිබ්බේ නැහැ. හැබැයි මේක අවබෝධ කරගන්නවා ඒ එරට ඉන්න පරීක්ෂකයෝ සහ ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් බලධාරීන් ඔවුන් මේකට යොදා ගන්න බෝලින් මැෂින් එකක්. විශේෂයෙන්ම දඟ පන්දු යැවීම අනුකරණය කරන්න පුළුවන් බෝලින් මැෂින් එකක් තමයි උන් නිර්මාණය කරන්නේ. ඒතර අපි දන්නවා දැන් ඒක 2010 2009 වගේ අවුරුද්දේ තමයි උන් පාවිච්චි කරන්න පටන් ගත්තේ. හැබැයි අපි දන්නවා අද වෙද්දී එංගලන්ත කණ්ඩායම පිතිකරු කොච්චරක් හොඳට දඟ පන්දු යවන්නන්ට එරෙහිව උන්ගේ පිතිකරණය හොඳට කොච්චරක් හොඳට නිරත වෙනවද කියන අපි අද වෙද්දී තමයි දකින්නේ. යන්නේ වගේ අපි කියන්නේ යම්කිසි කාලයක් ගත වෙනවා මේ වගේ තාක්ෂණයක් හුරු වෙන්න සහ එකකින් ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මම හිතන්නේ අපිට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ තාක්ෂණය විශේෂයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබා දෙන එක සහ අපි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන්ට උනත් ඔවුන්ගේ තියෙන දක්ෂතාවය තව තවත් වර්ධනය කරගන්නට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ ගොඩක් වෙලාවට උත්සාහ කරන්න මේක ක්‍රීඩකයන් අතර පුළුවන් තරම් වැඩිපුර ලබා දෙන එක තමයි අපේ මගේ ඊළඟ උත්සාහය වෙලා තියෙන්නේ. ඔබතුමාගේ බලාපොරොත්තුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කලම අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති දැන් ඔබතුමා වගේම මේ වගේ නිර්මාණ කරන්නට බලාපොරොත්තුෙන් සිටින විශාල පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිනවා. අලුත් අදහස් තියෙන විශාල පිරිසකුත් ඉන්නවා. ඔවුන්ට මේ වගේ නිර්මාණ කරන්නට ගත්තම සමහරට ඔවුන් මේ වගේ නිර්මාණයක් ආරම්භ කරන්නට බයයි. ඉතින් මේ වගේ අලුත් අදහස් තියෙන මේ වගේ අලුත් නිර්මාණයක් කරන්නට කැමැත්තෙන් සිටින පිරිසට සාර්ථක නව නිර්මාණකරුවෙක් වශයෙන් ඔබතුමාට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? ඔව් ගොඩක් වෙලාවට දැන් අපි දක්න දෙයක් තමයි ගොඩක් වෙලා නව නිර්මාණ ලංකාව තුළ ගොඩක් සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ දේවල් මෙතනින් එහාට කොහොමද අපිට මේක වෙළඳ පොළ එක්ක ඉලක්ක කරලා මේක කරන් යන්නේ කොහොමද සහ මේක එතනින් එහාට ඩෙවලොප් කරන්නේ කොහොමද කියන ගැටලු වලට ගොඩක් වෙලාවට මේ ඉන්න නව නිර්මාණකරු මුහුණ දෙනවා. ඒකට දැන් අපි ඉස්සෙල්ලාම වෙන්න ඕනේ තමයි අපි ඉස්සෙල්ලාම කියන්නේ ලංකාවේ හෝ දැනට මේ ලෝකයේ තුල පවතින ගැටලුවක් අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. සමාජ සහාය නිර්මාණදී කියන්නේ නිර්මාණවල වැරද්දක් නෙමෙයි. සමාජ නිර්මාණවල තියෙන වටිනාකම ගොඩක් වෙලාට අඩුයි. හැබැයි අපිට පුළුවන් නම් ඒ හොඳ කියන්නේ තියෙන ගැටලුවකට කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ තියෙන ගැටලුවක් අපිට අවබෝධ කරගෙන ඒ ගැටලුවට හොඳ විසඳුමක් දෙන්න. එතන ඒ විසඳුම තමයි ඇත්තටම නිර්මාණයක් වෙන්න ඕනේ. ඉතින් එතනින් එහාට අපිට පුළුවන් සමාජයකට අපි දකිනවා දැන් ගොඩක් ඒ වගේ නිර්මාණ සිද්ධ වුණත් සමාජයකට මගදී මේක මේ වැඩේ සමාජයකට ගොඩක් වෙලා නවත්තනවා නැත්නම් මේකට සහයෝගය ලැබෙන්නේ නැහැ කියන එක ඔස්සේ මේක නවත්තනවා. හැබැයි දැන් මම උදාහරණයක් විදිහට මම මේ බෝලින් මැෂින් එක නිර්මාණය කරන්න පටන් ගන්න දැන් අවුරුදු 5කටත් වඩා වැඩි. මොකද මම උසස් පෙළ කරලා අවසන් වෙච්ච කාලේ ඉඳන් තමයි මේක පටන් ගත්තේ. එතකොට මම රෝහණ ඉංජිනේරින් ෆැකල්ටි එකට ඇවිල්ලත් මේ සම්බන්ධයෙන් පොඩි කටයුතු කරා ඒ අවුරුදු ගානක් තුලම. ඉතින් මම ගොඩක් යට දකින්නේ මේක කොයි වෙලාවෙත් තමන් මොකක් හරි වැඩක් පටන් ගත්තා නම් ඒක අතහරින්න හොඳ නැහැ. ඒ වගේම අපි හිතුවොත් අපි කරන වැඩේ අපි හිතන විදිහට සාර්ථකුත් නැහැ කියලා. හැබැයි අපිට ඒ අවුරුදු ගාන තුර ලබා ගන්න පුළුවන් අත්දැකීම් ගොඩක් වටිනවා අපි තව දෙයක් කරන්න. දන්නේ වගේ අපි ගොඩක් වෙලාවට මේ පසුබසින් නැතුව ඒ ගැන හිතන්න නැතුව
මේ විදිහට අපිට පුළුවන් නම් මේක ඉස්සරහට කරන් යන්න අපිට ජීවිතේ يعني අපිට ඉස්සරහටත් මේ දේවල් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී අපි දන්නවා දැන් ලංකාව ඇතුලේ මේ තාක්ෂණය ගැන හොඳ උනන්දුවක් තියෙනවා ගොඩක් පිරිස අතර. සහ මේ වෙද්දී ඕන තරම් අපිට මූලාශ්‍ර තියෙනවා දෙයක් ඉගෙන ගන්න. අපි හිතමු දෙයක් පටන් ගද්දී අපි ඒ ගැන දන්නේ නැහැ කියලා. අපිට ඕන තරම් මූලාශ්‍ර තියෙනවා මේ දේවල් ඉගෙනගෙන මේ දේවල් කරන්න. මට තියෙන හොඳ උදාහරණය තමයි මම මේ අවුරුදු 5කට 4කට කලින් මේ වැඩේ පටන් ගද්දි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් මැෂින් ලර්නින් ගැන ඇත්තටම අහලා තිබ්බ විතරයි මේ දේවල් කිසිම විදිහට පාවිච්චි කරලා නැහැ. හැබැයි මම මේ ව්‍යාපෘතියේ හින්දා මම මේ දේවල් මුලින්ම ඉගෙන ගත්තා. ඒ දේවල් ප්‍රායෝගිකව උත්සාහ කරලා බැලුවා. ඉතින් ඒ හින්දා තමයි අද වෙද්දී මම ගොඩක් ඒක මැෂින් ලර්නින් සහ AI ගැන ගොඩක් අධ්‍යයනය කරපු හින්දා මේ වෙද්දී මගේ වෙනත් ව්‍යාපෘති වලදී වෙනත් කටයුතු වලදී මම ඒ දේවල් යොදා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ අපි හැම වෙලේම බලන්න ඕනේ නව නිර්මාණකරුවෙක් කිව්වහම අපිට හැමදේම ඉගෙනගෙන අවශ්‍ය විදිහට යොදා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා ලංකාවේ ඉස්සරහට මේ සම්බන්ධයෙන් හොඳ තැනක් ලැබෙයි ඉන්න මේ නව නිර්මාණකරුවන්ට. ඉතින් මට කියන්න තියෙන කිසිම දෙයක් අපි වැඩක් පටන් ගත්තට පස්සේ දේ මගදී නවත්තන්න නැතුව හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නකම් මේ දේ ඉස්සරහට කරන් යන්න කියන එක තමයි. හොඳයි මම හිතන්නේ අද දවසේ අපි ඊටමත් වටිනා කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරා මේ ක්‍රීඩාව තුළ තාක්ෂණය පාවිච්චි කරන ආකාරය වගේම අපි විශේෂයෙන්ම කතා කරා උපේන්ද්‍ර මහත්මයා විසින් කරපු මේ නව නිර්මාණය සම්බන්ධයෙන්. ඉතින් මේ කරුණු කාරණාත් එක්කලා අද අපේ පොඩ්කාස්ට් එක අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා උපේන්ද්‍ර දිසෝජා මහතා අපිත් සමග සම්බන්ධ වුණාට. අපි IEEE ටෙක්නොමීටර් වශයෙන් ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. ඔබතුමාගේ මේ නිර්මාණය තවදුරටත් කරගෙන ගිහිල්ලා කවදා හරි දවසක ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්ෂේත්‍රයට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මේ නිර්මාණය දායාද කරන්නට හැකි වෙන්නට කියලා. ඉතින් ඒ වගේම අද දවසේ මේ පොඩ්කාස්ට් එක අහන් හිටපු ඔයාලා හැමෝටමත් බොහොම ස්තුතියි. ඉතින් මේ වගේම ඊටමත් වටිනා කරුණු කාරණා රාශියක් සමගින් අපේ ටෙක් ඉනෝවේටර් පොඩ්කාස්ට් සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එකත් එක්කලා හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. අදට අපි සමුගන්නවා. මම දිනුල් දසනායක IEEE ටෙක්නොමීටර් වෙනුවෙන්. අයිබෝවන්. First ball, first boundary of the contest. Played that shot really well. Superb timing.